සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින කරුතර පින්නත් අපගේ ස්වාමීන් වහන්සේගෙන් අවසර. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතින් මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ ඔබට මතක ඇති ඒ තමයි මේ බුද්ධ ශාසනයේ හමුවන ඒ උත්තම මාණික්‍ය රත්නයන් 37 පිළිබඳව ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන. එතකොට එහිදී අප කලින් වැඩසටහන් පිළිබඳව සුළුවෙන් අපි ආවර්ජනයක් කරගත්තොත් ඒ තමයි ඔබට මතක ඇති එහිදී අපගේ පින්න ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත්ම පැහැදිලිව මේ බෝධිපාක්ෂික ධර්මයන් යනු කුමක්ද කියන කරුණ මූලිකව හැඳින්වීමක් අපේ ස්වාමීන් වහන්සේ අපට සිදු කළා. ඒ වගේම මේ බෝධිපාක්ෂික ධර්මයන් මේ දුර්ලභ බුද්ධ ශාසනයක තුල මේ බෝධිපාක්ෂික ධර්මයන් යන කරුණ මේ දුර්ලභයි කියන මේ බුද්ධ ශාසනයක් දුර්ලභයි කියන කාරණය මේ බෝධිපාක්ෂික ධර්මයන් ඇසුරු කරගනිමින් අපේ ස්වාමීන් වහන්සේ අපට විස්තර කරන්නට යෙදුණා. ඒ වගේම මේ නිවන පිණිස බෝධිපාක්ෂික ධර්මයන් මුල් වන ආකාරයත් ඒ වගේම ආර්ය ශ්‍රාවක ජීවිතයක මේ කරුණු කාරණාවන් පිහිටන ආකාරය ගැනත් අපිට විස්තර කළා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. එහිදී පළවන බෝධිපාක්ෂික ධර්මයන්ට අයිති පළවන කරුණ වන සතර සතිපට්ඨානය ගැන තමයි ඊට පස්සේ වැඩසටහන් වලදී අපි දිගටම සාකච්ඡා කරමින් ආවේ. එතකොට එහිදී සතර සතිපට්ඨානයේ මූලික පළවන කරුණ වන කායානුපස්සනාවට අයිති භාවනාවන් සම්බන්ධව. එතකොටදී කායානුපස්සනාව කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආනාපාන සතිය ගැන, ඉරියාපතේ ගැන, ඊට ළඟට සති සම්පජන්‍ය භාවනාව, පිළිකුල් භාවනාව. ඒ භාවනාව ගැන සාකච්ඡා කරනකොට අපේ ස්වාමීන් වහන්සේ හරි ලස්සනට අපිට කියලා දුන්න ඔබට මතක ඇති සක්මන් භාවනාව කොහොමද කෙනෙක් පුරුදු කරගන්නේ කියන ආකාරයේ හරි ලස්සනට ඒ ඇසුරෙන් අපේ ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරන්නට යෙදුණා. ඉතින් ওই කරුණු කාරණාවන් තමයි ඔබට පෙර වැඩසටහන් වලදී අපි මේ ප්‍රඥා ප්‍රාසාද වැඩසටහන් මාලාවේදී සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේත් අපගේ මේ වැඩසටහන සඳහා අපට උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කරලා දීම පිණිස අදත් වැඩම වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් මුලින්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙනද වගේම අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය ස්වාමීනි. ඉතින් අද මේ අපේ ස්වාමීන් වහන්සේ පිළිගන්න ගමන්ම අපි මුලින්ම මේ වගේම මතක් කරගමු ප්‍රඥා ප්‍රාසාද සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේත් අද දිනට ජන්මදිනයේ යෙදී ඇති HB චන්ද්‍රලතා මෑණියන් සහ MM ආර්යරත්න පියාණන්ගේ ඒ පින්වත් දෙපළගේ දායකත්වයෙන් යුක්ත වේ මෑණියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණ පිණිස මේ සීල පින් උපකාර වෙත්වා යන බලාපොරොත්තු පෙරදැඩි කරගනිමින්. ඉතින් මේ බලාපොරොත්තු පෙරදැඩි කරගනිමින් අප අද සදහම් සාකච්ඡාව ආරම්භ කරනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, දැන් මේ වෙනකොට අප සාකච්ඡා කළා මේ සතර සතිපට්ඨානයට අයිති භාවනාවන් කායානුපස්සනාව මුල් කරගනිමින්. එහිදී ගියවර අප අවසන් කළේ අපේ ස්වාමීන් වහන්සේ පිළිකුල් භාවනාව, අසුභ භාවනාව පිළිබඳ සාකච්ඡාවෙන්. ඊට මීළඟ භාවනාව විදිහට අපිට තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධාතු මනසිකාරය කියන භාවනාව. එතකොට මෙහිදිත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අසුභ භාවනාව වගේම ඒ කෙස්ලොම් නියදත් සමගන කතාව, ඊට පස්සේ අර ආපෝ ධාතු පිළිබඳ කතාවක් එහෙම එන. ඊට පස්සේ එතනදී තේජෝ වායෝ කියලා වෙනම ධාතු තව විස්තර කරනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කුමක්ද මේ ධාතු මනසිකාරය, කොහොමද මොකක්ද මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ? ස්වාමීනි, කොහොමද කෙනෙක්ගේ ජීවිතේට මේ ධාතු මනසිකාර භාවනාව පුරුදු කරගන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අපි පින්වත් ස්වාමීන් වහන්සේ කලින් මතක් කරපු විදිහට අපි බොහෝ දහම් කරුණු මේ
සතර සතිපට්ඨානය ඇසුරින් ඉගෙන ගත්තා. ඉතින් මේ සතිපට්ඨාන ධර්මයන්හි ඊටාම වැදගත් භාවනා කොටසක් විදිහට සලකනවා මේ ධාතු මනසිකාර භාවනාව. ධාතු කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල අර්ථ කිහිපයකින් මේ ධාතු ස්වභාවයන් ගැන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තිබෙන කරුණු හතරක් තියෙනවා. ඒ තමයි අපේ මේ ජීවිතය එහෙම නැත්නම් මේ කයට මේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන ධාතු ස්වභාවයන් හතරක් ගැන. එතකොට ඒකෙදි භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා පඨවි ධාතුව. ඒ කියන්නේ ගොරෝසු ස්වභාවයෙන් යුතුව මේ කයේ තිබෙන දේවල්. ඊළඟට ආපෝ ධාතුව. ඒ කියන්නේ දියර ස්වභාවයෙන් යුතුව මේ කයේ පවතින ස්වභාවයන්. ඊළඟට තේජෝ ධාතුව උණුසුම් ස්වභාවයෙන් යුතුව මේ කයේ පවතින දේ. සහ වායෝ ධාතුව. ඒ කියන්නේ වායු ස්වභාවයෙන් හමා යන ස්වභාවයෙන් යුතුව මේ කයේ පවතින ස්වභාවයන්. දැන් අපි බලන්න ඕනේ මෙතන ධාතු කියන වචනේ අර්ථය. ධාතු කියලා කියන වචනේ අර්ථය ගත්තාම මේක මූලික ස්වභාවය කියන අර්ථය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා අසුභ භාවනාවේදී කතා කළා පඨවි ධාතුවට අයිති කොටස් ගොරෝසු භාවයෙන් යුතු කොටස් කියලා කොටස් 20ක් ගැන. ඊළඟට දියර ස්වභාවයෙන් යුතු කොටස් කියලා කොටස් 12ක් ගැන. ඒ විදිහට තමයි කොටස් 32 දෙතිස් ගුණපය බුදුරජාණන් වහන්සේ බෙදා වෙන් කරලා තියෙන්නේ. එතකොට එතෙන්දී ගොරෝසු ස්වභාවය එහෙම නැත්නම් ගොරෝසු බව කියන එක මූලික ස්වභාවය කොටගත් ගොරෝසු බව කියන කරුණ මූලික ආකාරයේ කොටගත් ස්වභාවයට අයිති ඝනකම එහෙම නැත්නම් ගොරෝසු බවට අයිති කොටස් 20ක් මේ කයේ තියෙනවා. එතකොට මේ කයේ තියෙන කොටස් 20 හඳුන්වනවා පඨවි ධාතුව කියලා. ඒ පඨවි ධාතුවට අයිති කොටස් 20 මුල් කොටස් 20 ඊට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල සඳහන් වෙනවා පැහැදිලිවම ඒ සියලුම ස්වභාවයන් ගලපා බලන්න කියලා මහ පොළොව හා සමාන කොට. ඒ කියන්නේ මහ පොළොවේ තියෙන ගොරෝසු බවක් ඇද්ද? ඒ පසේ තිබෙන ගොරෝසු බව හා සමාන කොට. පඨවි කියලා කියන්නේ ඒ අර්ථයෙන්. ගොරෝසු බව අපි පඨවි කියලා කියනවා පොළොවට. ඒතකොට පොළොවට පඨවි කියන අර්ථය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ කයේ තියෙන ගොරෝසු දේවල් වලට ඒ පොළොවේ තියෙන ගොරෝසු දේවල් හා සමාන කොට මේ කයේ තියෙන කොටස් ගොරෝසු බවට අයිති දේවල් විමසා බලන්න කිව්වා. එතකොට ඒකට කියනවා පඨවි ධාතුව. ඊළඟට ආපෝ ධාතුව කියන්නේ ආපෝ කියලා කියන ජලයට. එතකොට ඒ ආපෝ ධාතුවට අයිති ස්වභාවයන් දියරයි. ඒ කියන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තමයි ලේ, මුත්‍ර, දහඩිය, කඳුළු ආදී මේ වැగిරෙන ස්වභාවයෙන් යුතු දියරමය ස්වභාවයෙන් යුතු දේවල් 12ක් මේ ශරීරේ මූලික ස්වභාවයන් තියෙනවා. එතකොට ඒ ස්වභාවයන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දියර වශයෙන්. එහෙම නැත්නම් ජලය හා සමකොට විමසා බලන්න. ඊළඟට මේ ශරීරයේ තිබෙනවා තේජෝ ධාතුව. තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවයට අයිති දේවල්. ඒ කියන්නේ අපේ ශරීර අපිට සාමාන්‍යයෙන් මේ වායු ගෝලයේ උෂ්ණත්වයක් තිබෙනවා. ඊළඟට අපිට දැනෙනවා ශරීරයට අධික උෂ්ණය දැනෙනවා, අධික සීතල දැනෙනවා. ඒතර මේ ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තේජෝ ධාතුවට අයිති කොටස් කිහිපයක් මේ කයේ තියෙනවා. ඒ තමයි අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන උණුසුම. ඊළඟට මේ ශරීරයට ගන්න ආහාර දිරවීමට උපකාර කරන උණුසුම. ඊළඟට ශරීරය වයසට යාම පිණිස ජීර්ණ වීම පිණිස උවමනා කරන උණුසුම ආදී වශයෙන් මේ ශරීරයේ කොටස් කිහිපයක් උණුසුම් එහෙම නැත්නම් තේජෝ ධාතුවට අයිතිව තිබෙනවා. ඒ කොටස් ටික භාගතුන් වහන්සේ වදාලා උණුසුම් දේවල් වශයෙන් විමසලා බලන්න කියලා. ඒ වගේම මේ ශරීරයේ තිබෙනවා වායෝ ධාතුවට අයිති කොටස්. ඒ තමයි අපි ආස්වාස ප්‍රස්වාස කරන ප්‍රධාන මේ ශරීරයට මේ වායුව ඇතුල් වෙන ක්‍රමය ආස්වාසයෙන් සහ ආස්වාස ප්‍රස්වාසයත්. ඒ වගේම ශරීරයේ උඩු අතට යන වාතය. ඊළඟට අදෝගම වාතා කියලා කියනවා ශරීරයේ යටි අතට යන වාතය. ඊළඟට අංගමංගානුසාරිනෝ වාතා කියලා කියනවා මේ ශරීරයේ අංගපසංග දිගාරින්න අකුලන් දුවමනා කරන යම් වායු ස්වභාවයන් තියෙනවා. එතකොට මේ ස්වභාවයන් එක්ක තමයි ශරීරයේ අපි අතපය දිගාරින්න අකුලන්නේ. මේ ස්වභාවයන් වායු ධාතුවට අයිති කොටස් විදිහට භාගතුන් වහන්සේ
දේශනා කළා. එතකොට මේ මූලික කොටස් කියන අදහසින් එහෙම නැත්නම් ශරීරයේ සකස් වෙච්චි මූලික ස්වභාවයන් කියන අදහසින් තමයි මේ කොටස් වලට භාගතුන් වහන්සේ ධාතු කියන වචනේ පාවිච්චි කරලා ඒ අර්ථයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී මේ කරුණ පෙන්වව දාලේ. පින්වත්නි, දැන් අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට මේ ධාතු මනසිකාරය කියන කරුණ පැහැදිලි කරා. එහිදී ඔබට මතක ඇති අපේ පින්න ස්වාමීන් වහන්සේ අපිට මේ ධාතු කියන වචනේ විස්තර කරා. ඒ තමයි මූලික ස්වභාවය කියන කරුණ. ඒ කියන්නේ එහිදී මූලිකව අපේ පින්න ස්වාමීන් වහන්සේ මේ ධාතු මනසිකාරය මතක ඇති 4ක් කරුණු විස්තර කරා. පඨවි ධාතු, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව වශයෙන්. එතකොට එහිදී මතක ඇති ආපෝ ධාතු ගැන, පඨවි ධාතු ගැන, පඨවි ධාතු 20ක්, ආපෝ ධාතු 12ක් මූලික ස්වභාවය වශයෙන්, තේජෝ ධාතු 4ක්, ඊට පස්සේ වායෝ ධාතු කොටස් ওই විදිහට පින්න ස්වාමීන් වහන්සේ විස්තර කරන්නට යෙදුණා. එහිදී පින්න ස්වාමීන් වහන්සේ මට අවසර අපේ ස්වාමීන් වහන්සේ තව මේ ධාතු මනසිකාර භාවනාවෙම ස්වාමීනි දැන් මේ විමසන්න ඕන ආකාරයක් දැන් අර අපි ගත්තොත් කලින් කතා කරපු අසුභ භාවනාවේදී වගේ. ඒකෙත් අර දෙපැත්ත කට තියෙන මල්ලකින් මේ මුං ඇට මේ මෑට ආදී වශයෙන් වෙන් කර කර බලනවා වගේ ස්වාමීන් දැන් මේකෙත් මේ විදිහටත් මේ කොහොමද පුරුදු කරගන්න ඕන කියන එක භාගතුන්ස් උපමානුසාරයෙන් දේශනා කොට වදාරනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට කොහොමද මේ ධාතු මනසිකාරයේ ඒ උපමානුසාරයෙන් අපි ගත්තොත් ස්වාමීනි උපමාවෙන් කොහොමද විස්තර කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ධාතු ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ නොයේක අවස්ථාවල බුදු දේශනාවල පැහැදිලි කරලා තිනවා විවිධාකාරයෙන්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දැන් අපි සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන මේ කතා කරන්නේ. ඊට අමතරව තව දේශනා කිහිපයක භාගතුන් වහන්සේ මේ ධාතු ස්වභාවයන් වල තියෙන ආදීනව. ඒ ධාතුන් වල ස්වභාවයන් භාගතුන් වහන්සේ හරි ලස්සන උපමා කිහිපයකින් පැහැදිලි කරලා තියෙනවා. එක් අවස්ථාවක භාගතුන් වහන්සේ වදාරනවා ආසවිසෝපම සූත්‍රයේදී මේ ශරීරය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ කය කියලා කියන්නේ ධාතු 4කින් සකස් වූ දෙයක්. එතකොට මිනිස්සෙක් මේක කියන්නේ උපමා කරන සර්පය 4 දිනකට. විෂගෝර සර්පය 4 දිනකට. ඒ සර්පය 4 දිනා වෙලාවට නාවන්න ඕනේ. වෙලාවට කවන්න පොවන්න ඕනේ. වෙලාවට නිදි කරවන්න ඕනේ. හැබැයි සුළු අතපසුවීමකින් ඒ සර්පය කිපෙනවා කියනවා. ඒ කිපුණොත් ඒ පුද්ගලයාටම දෂ්ට කරනවා කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ශරීරයේ විසගෝර සර්පය ගත්තාම මේ විසගෝර සර්පය අපි දන්නවනේ සාමාන්‍යයෙන් නයි පොළොංගු වගේ සත්තු ගත්තාම කිසිම අනග්ගුණක් නැති සත්තු. ඒතකොට ඒ සත්තුන්ට කෙලෙහි ගුණයක් නැහැ. ඊළඟට හොඳ නරක තෝරා බේරා ගැනීමක් නැහැ. ඊළඟට මේ තමන්ගේ අයිතිකාරයද නැත්නම් තමන්ගේ හතුරෙද්ද මිතුරෙද්ද කියලා තෝරගන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට විසගෝර සර්පය 4 දිනක් නඩත්තු කරන මිනිසෙක් ඒ විසගෝර සර්පයන් ගැන විශ්වාස කරාට ඒ විසගෝර සර්පයන් ඒ ස්වාමියාට එහෙම නැත්නම් අයිතිකාරයට කිසිම කෙලෙහි ගුණයක් නැති අය. ඒ මොකද ඒ සත්තුන්ගේ ස්වභාවය තමයි ඒ කෙලෙහි ගුණයක් නැති බව. සහ ඒ සත්තුන්ගේ තියෙන මේ ඒ කියන්නේ ප්‍රകൃතියෙම තියෙන යම් උප්පත්තියම උරුම කරගත් ස්වභාවයන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසගෝර සර්පයන්ට මේ ධාතු 4 උපමා කරන්නේ. එතකොට මේ ප්‍රകൃතියෙම මේ ධාතු වල එහෙම නැත්නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ 4 මහා ධාතුන්ගේ තියෙන මූලික ස්වභාවයක් තමයි සීතල වැඩි වුණොත් කිපෙනවා. එතකොට සෙම කිපෙනවා කියනවා අපි. ඊළඟට වාතය කිපෙනවා, පිත කිපෙනවා. ඊළඟට ශරීරයේ කොච්චර අපි මේ ශරීරය පිරිසිදු කරලා තියාගත්ත දාඩිය ගලණේවා ඊළඟට දුගඳ හමනවා. එතකොට මේ ශරීරයේ මේ අපවිත්‍ර දේ වැగిරෙනවා. එතකොට මේ වගේ ශරීරයේ තිබෙනවා මූලික ස්වභාවයන්. ඒ ස්වභාවයන් අපි කොයිතරම් මේ කයට කොච්චර සත්කාර සම්මාන කළත් මේ කයට ඒ සත්කාර සම්මානය පිළිබඳව කෙලෙහි ගුණයක් නැහැ. එතකොට මේ ධාතු වලට එහෙම නැත්නම් සතර මහා ධාතුන්ට මේ ශරීරයේ ඒ සලකන කිනාගෙන පුද්ගලයා ගැන කිසිම අනග්ගුණක් කෙලෙහි ගුණයක් නැති දෙයක්. අනුකම්පාවක් නැහැ. ඒ කියන්නේ ඒකේ ස්වභාවය ඒක. ඉතින් ඒ නිසා ඒකයි භාගතුන් වහන්සේ සර්පය 4 දිනකට මේ කය උපමා කළේ, මේ ධාතු 4 උපමා කළේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වදාරනවා එතකොට කොයිතරම් මේක ගරු සත්කාර කරලා හොඳට පරිස්සම් කරලා ලස්සනට තියාගෙන හිටියත් මේ කය මේ ශරීරය ධාතු 4 කිපිච්ච ගමන් ඒ පුද්ගලයාටම ඒක පීඩාවට පත් කරන්නේ.
ඒ පුද්ගලයාම පීඩාවටපත් කරලා නසනවා. ඒ නිසා භාගතුන් වහන්සේ ඒ උපමාවෙන් දේශනා කරන ආසවිසෝපම සූත්‍ර දේශනාවේදී සංයුත්ත නිකායේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂ උපමාවක් මේ ධාතු හතර දිහා බලන්න කියලා. ඒ ධාතු වල ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හරක් මරණ මිනිස්සෙක් හෝ ඒ හරක් මරණ මිනිස්සෙක්ගේ අතවැසියෙක් හරි හරකෙක් මරලා ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ නිසිනෝ පටිවිභජිත්වා. ඒ කියන්නේ සතරමං හන්දියක වාඩි වෙලා ඒ ගව දෙනක් මරලා ඒ ගව දෙනගේ මස් කොටස් කරනවා. එතකොට මාංශ කොටස් වෙන් කරනවා. එතකොට වෙන් කරලා ගොඩ ගහලා විකුණනවා. දැන් එතකොට මේ මාංශ කොටස් වෙන් කරාට පස්සේ සමහර ඒ ගාත් වල තියෙන මාංශය වෙනම තියෙනවා. ඊළඟට පීකුදු කියලා කියන අක්මාව වෙනම විකුණනවා. ඊළඟට ශරීරයේ තියෙන ඒ මාංශ අනුභවය පිණිස ගන්න අනිත් ශරීර කොටස් වෙන් කරලා ඒ ගව දෙනගේ ශරීරයේ කොටස් කරලා හතරමං හන්දියක තියාගෙන විකුණනවා. එතකොට මේ මිනිස්සයා විකුණන්නේ ගව දෙනක් විකුණනවා කියන අදහසින් නෙමෙයි. ගව දෙනක් කියන හැඟීම නැහැ. ඒ මොකද හේතුව මේක කොටස් කළා. මේ කොටස මේකයි මේ කොටස මේකයි කියලා ඒ ශරීරයේ ගව දෙනගේ ශරීරයේ කොටස් කරලා හතරමං හන්දියක තියාගෙන විකුණනකොට ගන්න මිනිස්සුන්ටවත් විකුණන මිනිස්සයාටවත් හැඟීමක් නැහැ. ගව දෙනක් කියන පොදු ඒ කියන්නේ පොදු සම්මුතිය නැහැ. එතකොට එතන තියෙන්නේ වෙන් කරගත්තු හැඳින්වීම. අන්න ඒ වගේ මේ ශරීරය දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක පොදු හැඟීමක් නැතුව මේ පඨවි ධාතු වලින් සකස් වූ දෙයක්. මේ ශරීරය කියන්නේ මේ කය කියන්නේ ආපෝ ධාතුන්ගේ ගොනුවකින් සකස් වෙච්ච දෙයක්. ඊළඟට තේජෝ ධාතුන් එකතු වී සකස් වුණ වායෝ ධාතුන් එකතු වී සකස් වුණ මූලික ස්වභාවයන්ගේ එකතුවකින් සකස් වෙච්ච නිර්මාණය. එහෙමයි ස්වාමීනි අවසර ස්වාමීනි දැන් මේ විදිහට කොහොමද ඒ කියන්නේ භාවනාවක් විදිහට අපි කොහොමද කෙනෙක් අලුතෙන් ඒක පුරුදු කරගන්නවා නම් පුරුදු කරගන්නේ ස්වාමීනි මේ විදිහට දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන ප්‍රකාශයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ මේ ධාතු මනසිකාර භාවනා ආරම්භයේදීම භාග්‍යතුන් වහන්සේ වදාරනවා පුණ්‍යච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතා ඨිතං යතා පනිහිතං ධාතුසෝ පච්චවේකති. මේ කයේ තියෙන යතා ඨිතං යම් ආකාරයක පිහිටීමක් යතා පනිහිතං යම් ආකාරයක සකස් වෙච්ච ස්වභාවයක් පිහිටා තියෙන ආකාරයක්. එතකොට අපිට ඒක ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ ශරීරයේ හිස් මුදුනේ තියෙන කෙස් ඊළඟට ශරීරය පුරා ලොම් තියෙනවා. එතකොට ඒක පිහිටිය තැන් අනුව සහ පිහිටිය ස්වභාවයන් අනුව අපි විමසා බලනවා මේ ශරීරයේ තිබෙන කෙස් පඨවි ධාතුවට අයිති දෙකි. මේ ශරීරයේ තිබෙන ලොම් පඨවි ධාතුවට අයිති දෙකි. එතකොට පඨවි ධාතුවකට වෙන්නේ කුමක්ද? පඨවි ධාතුවකට සිද්ධ වෙන්නේ පඨවි ධාතුවට අයිති කෙස් වලට සිදු වෙන දේ මොකද්ද? එතකොට මේ අපි දැක්ක සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන කාලය තුලම අපේ ශරීරයේ යම් කොටස් අපිට මේ නැති වෙලා යනවනේ. එතකොට සමහර අයගේ කෙස් ගිහිල්ලා හිසේ කෙස් මේ තට්ටි පෑදෙනවා. එතකොට සම්පූර්ණ කෙස් නැති වෙලා යනවා. ඊළඟ ශරීරය අපි ගත්තාම දැන් නානකොට ඇඟ පිහදානකොට සාමාන්‍යයෙන් ඉන්නකොට මේ දිරණ ලොම්ගස් ගැලවිලා යනවා. ඊළඟට නියපොතු ආදී අපි කපලා දානවා. දත් ආදී කැඩිලා යනවා. ඊළඟට හම ආදී දිරලා කුඩු බවට පත් වෙලා යනවා. ඊළඟට අපි ශරීරයේ සොටු, කඳුළු, කබ, කං කලාඳුරු. ඒතර මේ වගේ සෙම ආදී කියලා ආදී මේ දේවල් මුත්‍රා ආදී ඊළඟට සරව ආදී මේ දේවල් ශරීරයේ අපි ජීවත් වෙලා සිටිද්දීම ඒ ශරීර කොටස් මේ කයෙන් අපි බැහැර කරනවා. එතකොට මේ දේවල් වලට වෙන්නේ මොකක්ද? නැත්නම් මේ දේවල් වල ස්වභාවය මොකක්ද? මූලික ස්වභාවයට ඒක අයිති වෙනවා. දැන් කෙස් අපි කොච්චර කපලා මේ ශරීරයේ අපි කොච්චර කෙස් කපලා අයින් කළත් ඒ කෙස් අපිට දකින්න ලැබෙන්නේ නැහනේ. ටික කාලයක් යනකොට ඒ කෙස් පොළොවට පස් වෙලා දි รา පත් වෙලා නොපෙනී යනවා. ඊළඟට කෙලා අපි කොයිතරම් පොළොවට ගැහුවත් ඊළඟට මුත්‍රා ආදී අපි කොච්චර බැහැර කරත් අසුචි ආදී කොච්චර බැහැර කරත් ඒ දේවල් අපිට ටික කාලයක් යනකොට දි รา පත් වෙලා මේ මහා පොළොවට පෘථුවියට එහෙම නැත්නම් ජලයට එහෙම නැත්නම් දැන් අපි ගන්න ආස්වාස ප්‍රස්වාසය දැන් අපි හුස්ම ගන්න හුස්ම හෙලනවා නිරන්තරයෙන්ම වෙන දෙයක් නේ. ඒතර අපි ඇතුළට හුස්ම රැල්ලක් අරගෙන ඒක මමයි කියලා
හැඟීමකින් අපි ඒක කරන්නේ සාමාන්‍ය කෙනෙක්. නමුත් ඒ හුස්ම රැල්ල හෙළුවට පස්සේ ඒ හුස්ම රැල්ල සුළඟත් සමග එකතු වෙලා යනවා. ඒ වගේ මේ ශරීරයේ ස්වභාවයන් මූලික ස්වභාවයන්ට සිද්ධ වෙන දේ කුමක්ද? පඨවි ධාතුවට අයිති දේ පඨවි ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුවට අයිති දේ ආපෝ ධාතුවට එකතු වෙනවා. ඊළඟට තේජෝ ධාතුවට අයිති දේ ඒකට එකතු වෙනවා. ඊළඟට වායෝ ධාතුවට අයිති දේ වායු ස්වභාවයන්ට එකතු වෙලා යනවා. ඒතර මේ ස්වභාවය ගැන කෙනෙක් නුවණින් විමසා බැලීම තමයි මේ කයට සිද්ධ වෙන ස්වභාවය. ඒක තමයි ධාතු මනසිකාරය. ඒ ස්වභාවයන් අනුව නුවණින් විමසා බැලීම කියලා කියන්නේ. එතකොට කෙනෙකුට ඒ තුළ ඇත්තටම සිත විරාගී බවට පත් කරගන්න, සිත නිෂ්කාමී බවට පත් කරගන්න මේ කය පිළිබඳව යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ නිසා භවයේ නැවත නැවත සකස් වෙමින් මේ සසර ගමනට පුද්ගලයා වැටෙන යම් මූලික සකස් වීම චන්දරාගයෙන් උපදින්නේ. ඒ චන්දරාගය දුරු කර ගැනීම පිණිස මේ ධාතු මනසිකාර භාවනාව ඊටාම වැදගත් භාවනාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් පෙන්වලා දෙනවා. ඒ නිසා මේ කයේ තියෙන ස්වභාවයන් පිළිබඳව නුවණින් විමසා ඒ ආකාරයට බැලීම තමයි ධාතු මනසිකාරය කියලා භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ස්වාමීන් වහන්සේ හරි ඉතාමත්ම පැහැදිලි කිරීමක් කළා ස්වාමීන් වහන්සේ. ඒ තමයි දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙන පරිදි තමයි දැන් නුවණින් විමසන්නේ කියලා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ විදිහට ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට නුවණින් විමසනකොට ස්වාමීන් වහන්සේ දැන් අර ඉතුරු භාවනාවල වගේම දැන් මේ භාවනාවෙත් විස්තර වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායු මේ සතර මහා ධාතු මුල් කරගැනීමෙන් සමුදයක් අත්ංගමයක්, ඒ කියන්නේ හට ගැනීමක් නැති සමුදේ වය කොටසක් විස්තර වෙනවා ස්වාමීන්. එතකොට මේ ධාතු ස්වභාවයක්, මේ පොළොවට පස් වෙන ස්වභාවයක් මුල් කරගෙන, ඊට පස්සේ මේ ගලාගෙන යන ස්වභාවයෙන් දෙයක් මුල් කරගෙන, මේ වායෝ කොටසක් මුල් කරගෙන, මේ උණුසුම් දෙයක් මුල් කරගෙන කොහොමද ස්වාමීන් මෙහෙම සසරක් සකස් වෙනවා කියලා කියන්නේ ස්වාමීනි? ඔව්, දැන් මෙතෙන්දී අපි තව බලන්න ඕන සූත්‍ර දේශනාවක් තිබෙනවා, විශේෂයෙන්ම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරපු මහා හත්තිපදෝපම සූත්‍රය. ඒ මහා හත්තිපදෝපම සූත්‍රයේ ලස්සන ඊටාම පැහැදිලි විග්‍රහයක් මේ සසර පැවැත්ම සකස් වෙන ආකාරය පිළිබඳවත්, කෙලෙස් හට ගන්න ආකාරය පිළිබඳවත්, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සංසාර ගමන ගැන මහා හත්තිපදෝපම සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. එතෙන්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළා නිවන පිණිස, නිවන් අවබෝධය පිණිස. ඒ තමයි දුක හට ගැනීම, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය හතර. එතකොට ඒකෙදී අහනවා ආයුෂ්මත් මහණෙනි, මේ දුක කියලා කියන්නේ කුමක්ද? එතෙන්දී සාරිපුත්‍රයන් වහන්සේ ප්‍රකාශ කරනවා දුක කියලා කියන්නේ මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් දේශනා කළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන කුමක්ද මේ පංච උපාදානස්කන්ධය? පංච උපාදානස්කන්ධ තමයි රූප උපාදානස්කන්ධෝ, වේදන උපාදානස්කන්ධෝ, සංඤ්ඤා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනවා. ඊට පස්සේ අහනවා කතමංචාවසෝ රූප උපාදානස්කන්ධ. ආයුෂ්මත් මහණනි, මේ රූප උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද? ඒකෙදී ලස්සන ප්‍රකාශයක් තියෙනවා. චත්තරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයන්, සතර මහා භූත කියලා අපි මේකට හඳුන්වනවා. ඒතර භූත කියන වචනේ තේරුම මූලික ස්වභාවය. එහෙම නැත්නම් සකස් වූ දෙය. ඒ සකස් වූ ස්වභාවයන් තියෙන කොටස් හතරක්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර. ඒ ධාතු ස්වභාවයන් හෝ ඒ ධාතු ස්වභාවයන් එකතු වී අඩු වැඩි වශයෙන් එකතු වී සකස් වූ දෙයට රූපයයි හඳුන්වනවා. ඒකේ ලස්සන උපමාවක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා. ඒ තමයි අපි ගඩොල්, සිමෙන්ති, වැලි, බටදඬු ආදී උළු ආදිය එකතු කරලා හදපු අවකාශයේ ඇහිරිච්චි වටපිටාව ඇහිරිච්චි තැනට අපි යම් හැඳින්වීමක් කරනවා නිවස කියලා. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු එකතු වීමෙන්, ඒ සතර මහා ධාතු සංග්‍රහිත වීමෙන්
සකස් වූ දෙයට අපි හඳුන්වනවා රූපය කියලා. ඒ සකස් වූ දෙයට හඳුන්වන රූපය කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන විග්‍රහයක් මේ පඨවි ධාතුවේ නැතිවීම ගැන සහ එහි තියෙන ඒ කෙරෙහි පවතින චන්දරාගය දුරු කිරීමට උපකාර වෙන මේ විමසීමක් ගැන ලස්සන ප්‍රකාශයක් පඨවි ධාතුව ගැන දේශනා කරනවා. එතකොට ඒකෙදි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා මේ පඨවි ධාතුව තිබෙනවා ආධ්‍යාත්ම වශයෙන් සලකන දෙයක්. ඒ කියන්නේ තමාගේයි සලකන දෙයක්. ඊළඟට මේ පඨවි ධාතුවේ තිබෙනවා බාහිරයේ සලකන දෙයක්. දැන් ඔබ හිතන්න දැන් මේ අපි ගත්තාම අපි මේ කයේ තියෙන කෙස්ලොම් ආදී මේ දේවල් ගත්තාම අපි මේවා සමහර කෙනෙක් මේවට බොහෝම ප්‍රියමනාපව ලස්සනට ආසාවෙන් බැඳිලා මේ දේවල් බොහොම ලස්සනට සරසනවා. ඊළඟට අපි හිතනවා මොන හරි ඒ තමන්ගේ කියන හැඟීමක් තියෙනවා ඒ තුළ. ඒ කියන්නේ ඒකට කියනවා මඤ්ඤණාවක් කියලා. මඤ්ඤණා කියන්නේ හැඟීමක්. එහෙම නැත්නම් අභ්‍යන්තරයේ බැසගත්තු සිතේ බැඳුන ස්වභාවයක්. ඒ මඤ්ඤණාවකින් යුතුව හැඟීමකින් යුතුව මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන තමන්ගේ සලකන දෙයක් විදිහට ඒක හැඟීමකින් බන්ධනයකට ලක් වෙලා තියෙනවා. එතකොට ඒ ස්වභාවය මේ බාහිර තියෙන දේ ගැන එච්චර බන්ධනයක් නැහැ. එතකොට එතෙන්දී අපිට ඒක ලස්සන තව භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි උපමාවක් තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි මේ දැන් ජේතවනාරාමේ තියෙනවා මේ දිරච්චි දරකෝටු තනකොළ ආදී මේ දේවල්. එතකොට මිනිස්සු ඇවිල්ලා මේ දරකෝටු දිරච්චි දරකෝටු කඩාගෙන යනකොට ඔබට හිතෙනවද අහනවා මේ ඔබේ දෙයක් මේ අරයි යන්නේ කියලා. මේ තමන්ගේ දෙයක් අරයි යන්නේ. එහෙම නැත්නම් ඔබට අයිති දෙයක් මේ අරයි යන්නේ කියලා ඔබට හැඟීමක් උපදිනවද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා නෑ ස්වාමීනි එහෙම හැඟීමක් උපදින්නේ නෑ කියලා. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා ස්වාමීනි මේ දේවල් අපි සලකන්නේ බාහිර දේවල් විදිහට. ඒවා තමාගේ කියලා අපි ග්‍රහණය කරගෙන නෑ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට මේ කය තමන්ගේ කය පිළිබඳවත් එහෙම නැත්නම් තමන්ගේයි සලකන මේ ජීවිතය පිළිබඳවත් යම් චන්දරාගයක් තියෙනවා නම් අන්න එතන තමයි දුක හටගන්නේ. මඤ්ඤණාවක් හැඟීමක් පවත්වනවා. ඒකට හේතුව මූලික හේතුව තමයි අවිද්‍යාව. මේ ජීවිතය පිළිබඳ තියෙන අනවබෝධය. එහෙම නැත්නම් මේ සසර පැවැත්ම සසර ගමන පිළිබඳ තියෙන අනවබෝධය. ඒ අනවබෝධයත් එක්ක මේ කය ගැන මේ ජීවිතය ගැන තියෙනවා බලවත් වූ අභ්‍යන්තරයේ පිහිටිය හැඟීමක්. ඒ පිහිටිය හැඟීම පටන් ගත්ත දවසක් බුදුරජාණන් වහන්සේ පණවන්නේ නැහැ. මෙන්න මේ දවසේ මේ හැඟීම පටන් ගත්තේ මේ දවසේ මේක ආරම්භ වුණේ කියලා පණවන්න බෑ කිව්වා. ඊළඟට මේ හැඟීම දුරු කරන්න ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම එච්චර අමාරු දෙයක් විදිහට පෙන්ලා දුන්නේ. මොකද එච්චරට මේ අභ්‍යන්තරයේ තියෙන හැඟීම නැවත නැවත හපෝ කැරකි එන්නෙම මමේ මාගේ කියන බන්ධනයටමයි. ආත්ම දෘෂ්ටියටමයි සක්කාය දිට්ඨියටමයි. ඒ සක්කාය දිට්ඨියෙන් ග්‍රහණය කරගත්තු බන්ධනයක් තියෙන අභ්‍යන්තරිකව සසරේ කියන අනන්ත අප්‍රමාණ සසරේ කෙලවරක් නොපෙනෙන සසරේ ඉපදීපදි මෙරි මෙරි යන ගමනක් උපද්දවන අභ්‍යන්තරික බන්ධනයක්. අන්න ඒකට කියනවා චන්දරාගය. ඒ කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මඤ්ඤණා කරනවා කියලා කියන්නේ මේ කියන්නේ මම මගේ ආත්මීය වශයෙන් බැඳී යනවා කියන එකමද ස්වාමීන්? මුළුමනින්ම බැඳී යන ස්වභාවය. එතකොට ඒක හැඟීම. ඒක වචනකින් තියෙන එකක් නෙමෙයි. ඒක වචනකින් තියෙන එකක් නොවෙන්න දැන් බලන්න අපි ගත්තාම මමයි කියන එක අපි සමහර අය ලෝක විවහාර කරන එක ලෝක විවහාරයක් නේ. සාමාන්‍ය ලෝක විවහාරය ඉක්මවා යන්න ඒ කියන්නේ ලෝක විවහාරය බැහැර කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒක සම්මුතියක්, ඒක පැනවීමක්. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ සහ අරහත්ත්වයටපත් වෙන ශ්‍රාවකයාත් මාර්ගඵලලාභී ශ්‍රාවකිනුත් තුල සිද්ධ වෙන වෙනස තමයි ඒ ලෝක විවහාරය අවබෝධ කරනවා. ලෝක විවහාරය සම්මුතියක් වශයෙන් දකිනවා. ඒ සම්මුතිය තුල කෙලෙස් සහිත වූ සකස් වීමකට ඉඩ තබන්නේ නැහැ. ඉඩ නොතබා ඒ තුලින් නිදහස් වෙලා යනවා. හැබැයි සම්මුතියෙන් පිට වචන කතා කිරීමකුත් නැහැ. එතකොට සම්මුතිය ඉක්මවා යනවා අවබෝධයෙන්. හැබැයි සම්මුතිය ඉක්මවා ගියට සම්මුතිය එහෙම නැත්නම් ලෝක පැනවීම ලෝක ප්‍රඥප්තිය මේ විවහාරයේ මාත්‍රයක් පමණයි.
ඒ තුළ අවබෝධයටපත් වෙච්ච ශ්‍රාවකයාට ඒක විවහාර මාත්‍රයක් පමණයි. හැබැයි විවහාරේ නැතුව කතා බහ කරන්නත් බෑ. ඒ නිසා ඒ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තුළ තියෙන මමේ මාගේ කියන ආත්ම දෘෂ්ටියෙන් තොරව රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ලෝක විවහාරය කරනවා. එතකොට මේ මඤ්ඤණාව කියන එක අභ්‍යන්තරව කෙලවරක් නොපෙන්න සසරේ ආරම්භ කෙලවරක් පනවන්න බැරි මේ සංසාර ගමනේදී කොතනින් පටන් ගත්තද කියන එකක් අපිට කියන්න බෑ. භාගතුන් වහන්සේ ඒක දේශනා කළා නෑ. ඒ කියන්නේ ස්වාමීනි අවසර දැන් ඒ කියන්නේ මඤ්ඤණා කරනවා කියන එක ඇත්තටම අපේ ශාස්ත්‍රයන් විස්තර කරන්නේ දැන් ස්වාමීන් අපිට තේරෙන්නේ මේ විදිහට හරිද ස්වාමීන් ඒ කියන්නේ චන්දරාගයේ ප්‍රහාණය වීමක්මයි මඤ්ඤණාව ප්‍රහාණය වෙනවා. මඤ්ඤණාව කියන්නේ චන්දරාගයේ දුරු වීමයි. එතකොට අවිද්‍යාව ප්‍රහාණය වීමයි. තණ්හාව ප්‍රහාණය වීමයි. එතකොට ඒකෙදී හැඟීම බැහැර කරන්න දැන් අපි ගත්තාම වචනයකින් තියෙන එක නෙමෙයි කියන්නේ. ඒක හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගත්තොත් කුරුල්ලෝ සත්තුන්ට මමේ කියන වචනේ භාවිතයක් නැහැනේ. ඒ වචන භාවිතේ නැති වුණා කියලා ඒ සත්තුන් දුකෙන් නිදහස් වෙලා නැහැනේ. ඒ සත්තු දුක තුලම ඉන්නේ. ඒතර වචනයක් නිසා තියෙන එකක් නෙමෙයි ඒ කියන්නේ. ඒක හැඟීමක්. ඒ නිසා තමයි සමහර අය වරදවා ගන්නවා මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා කියලා මම කියන වචනේ පාවිච්චි කළොත් තණ්හා වැඩෙනව නේද කියලා. එතකොට එතන අවබෝධයක් නැති බව නිසා කියන ප්‍රකාශයක් ඒක. එතකොට එතෙන්දී අපි පැහැදිලි කරගන්න ඕනේ මේ සතර මහා ධාතුන් කෙරෙහි තියෙන බන්ධනය කියලා කියන්නේ අපි කෙස් වලට වෙනම ගත්තොත් ආසා කරන්නේ නැහැ. නියපොතු වලට ආසා කරන ස්වභාවය වෙනම ගත්තොත් එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් ඒක පිළිකුල් බවක් තියෙනවා. නමුත් මේක ගුණයක් විදිහට දැන් අතන සාරිපුත්ත මහ රහතන් වහන්සේ අදාළේ චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං. මේ සතර මහා ධාතුන් එකතු වෙලා ගුණ වෙලා සකස් වෙච්ච දේ තමයි රූපය කියලා කියන්නේ. එතකොට ඒ ස්වභාවය කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් එතනමයි දුක හටගන්නේ. එතනමයි අනවබෝධය. එයමයි තණ්හාව. ඒ තුලමයි දුක උපදින්නේ. එතකොට ඒක තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ දුක එහෙම නැත්නම් ඒ ස්වභාවය අරමුණෙන් අරමුණට එහෙම නැත්නම් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි පුංචි කාලේ පොඩි කාලේ අපි ආසා කරනවා එක එක දේවල් වලට. ඒ කියන්නේ පොඩි ළමයි ආසා කරන දේවල් තියෙනවා. සෙල්ලම් කාර් තියෙනවා. සෙල්ලම් බඩු තියෙන පොඩි දේවල්. ඒතර මේ වගේ දේවල් වලට ආසා කරනවා. කාලානුරූපව මේ ආසා කිරීම වෙනස් වෙලා යනවා. පොඩි කාලේ ආසා කරපු වර්ණ පාට සහ ඇඳුම් පැළඳුම් ආදී ටිකක් මේ වයසින් මුහුකුරා යනකොට ඒ ස්වභාවයන් වෙනස් වෙනවා. මේ සතර මහා ධාත් කියන්නේ මේ ස්වභාවයන්ට තියෙන ඇල්ම කාලානුරූපව වෙනස් වෙනවා. ඒ වගේ මොහොතක් පාසත් මේ ජීවිතේ අපි ආසා කරන දේවල් වෙනස් වෙනවා. ඒකට ඒවා නැති වෙයි. ඒ කියන්නේ අපි ගත්තාම දැන් අපි යම් දිශාවක් යම් දෙයක් දිහා බලාගෙන ඉඳලා අපි ඒකට ආසා කරනවා, හිතින් බැඳෙනවා. එතකොට අපිට ටික වෙලාවක් යනකොට සුළු මොහොතකින් ඒක වෙනස් වෙලා ගිහිල්ලා ඒක ඒ කියන්නේ ඒ තියෙන ස්වභාවය වෙනස් වෙලා වෙන දෙයකට අපි ආසා කරනවා. එතකොට මේ වගේ මොහොතක් පාසා හටගෙන නැති වෙන ධර්මතාවයන් අපේ ජීවිතය තුළ සියුම්ව බලනකොට මේ ජීවිතේ පවතිනවා. එතකොට මේවා සතර මහා ධාතු ආධ්‍යාත්මවත් බාහිරවත් වෙන සතර මහා ධාතු කෙරෙහි තමයි මේ සිතේ කැමැත්තක් ඇල්මක් චන්ද්‍රාගයක් උපදින්නේ. එතකොට ඒ ස්වභාවයන් නැති වෙලා යනකොට ඒ ස්වභාවයන් තේ තියෙන ඇල්ම වෙනස් වෙනවා. වෙන දෙයකට ආසා කරනවා. එතකොට සමුදය වය හටගන්න නැති වෙන. එතකොට පංච උපාදානස්කන්ධයන් වේගෙන් වෙනස් වෙලා යනවා. මේ ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවය අපි නුවණින් තේරුම් ගැනීමට අපි මේ සතර මහා ධාතු වල තියෙන ස්වභාවය වටහාගෙන නුවණින් විමසා බැලීම තමයි ශ්‍රාවකෙක් බුද්ධිමත්ව කළ යුතු දේ. එතකොට එතෙන්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ විග්‍රහය ගත්තාම එතන පැහැදිලි කරනවා ලස්සනට ඒ කරුණු පිළිබඳව නුවණින් කල්පනා කරන්න ඕන ක්‍රමයක්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා ආධ්‍යාත්මිකව තියෙනවා ස්වල්ප වූ පටවි ධාතුවක්. තමාගේ සලකන. ඒ තමයි කෙස්, ලොම්, නියපොතු, දත්, සම්මස්නහර ආදී අපි අර දෙතිස් කුණපයන්ගේ මුල් 20. ඊළඟට බාහිරව තියෙන මේසා විශාල පටවි ධාතුව කියලා මේ මහ පොළොව, ගස් වැල්, ඊළඟට පර්වත, කඳු, මේ ගොඩනැගිලි ආදී සාරිපුත්තයන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා මේ බාහිර පටවි ධාතුව ජල ගැලීම් වලින්, ගින්නෙන් නොඑක් අවස්ථාවලදී මේ බාහිර පටවි ධාතු අතුරුදහන් වෙලා යනවා. එතකොට මේසා විශාල පටවි ධාතුව පවා
නොපෙනී යනවා නම් අතුරුදහන් වෙලා යනවා නම් මේ ස්වල්පයක් වූ ආධ්‍යාත්මික පටවි ධාතුව ගැන කවර කතාවද? ඊළඟට ආධ්‍යාත්මිකවත් බාහිරවත් තියෙන ආපෝ ධාතුව. ඒතකොට ආධ්‍යාත්ම ආපෝ ධාතුව තමයි මේ ලේ, මුත්‍ර, දහඩිය, කඳුළු බොහොම පිළිකුල් ස්වභාවයෙන් යුතු දේවල්. 12ක් තියෙනවා. ඒතකොට මේ 12ක් පෙන්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාන්න බාහිර තියෙනවා මේ ආපෝ ධාතුව. ඒ තමයි මේ ගංගා, එළදොළ, මහා සාගරය. ඒකට මේවා තියෙන ජල ප්‍රමාණය මෙච්චරයි කියලා පනවන්න බෑනේ. ප්‍රමාණ කරන්න බෑනේ. ඒතකොට ඒසා විශාල ආපෝ ධාතුව පවා මහා සාගරේ පවා හිඳලා යනවා කියනවා යම් කාලයක් ඇවිල්ලා මේ තල්ගස් 7ක් උස තරමට. තල්ගස් 6ක්, 5ක්, 4ක්, 3ක් අවසානයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා මහා සාගරේ හිඳිනවා කියනවා යටිපතුල තෙමින් නැති තරමට. එච්චරට විශාල ආපෝ ධාතුව මහා ජලකඳ අනිත්‍ය වෙලා යනවනම් වෙනස් භාවයට පත් වෙනවනම් මේ තමන්ගේ ශරීරයේ තියෙන කෙල, දහඩිය, ලේ, කඳුළු මේ මුත්‍රාදී මේ ස්වල්පයක් දේ අනිත්‍ය නොවී තියෙද කියලා අහනවා. ඊළඟට ඒ වගේම කියනවා බාහිර තියෙනවා තේජෝ ධාතුව, මහා ගිනි ජාලාවන්. එතකොට යම් කාලයක් කියනවා මේ කුරුළු පිහාටුවෙන් උණුසුම වෙන කාලයක්. ඒ කියන්නේ අර කුරුළු පිහාටුව උණු කරගන්න තරමටවත් කුරුළු පිහාටුවක් උණු වෙන්න තරමටවත් මේ ලෝකේ තේජෝ ධාතු උණුසුම් ස්වභාවය අතුරුදහන් වෙලා යනවා කියනවා. ඊළඟට වායෝ ධාතුව ගැන පෙන්නනවා මේ කොයිතරම් හුළඟ හැමුවත් මේ වටාපත් වලින් විජිනිපත් වලින් සුළඟ වෙන කාලයක් එනවා කියනවා. ඒ වගේ මේ මහා විශාල වායෝ ධාතුව අතුරුදහන් වෙලා යද්දී ආධ්‍යාත්මිකව තමන් ගන්න මේ හුස්ම රැල්ල, හුස්ම හෙළන හුස්ම රැල්ල ඊට පස්සේ ආධ්‍යාත්මිකව තියෙන මේ උඩු අතට යටි අතට යන වාතය, අංගපසංගයේ තියෙන වාතය මේවා අනිත් වෙලා යන එක ගැන කවර කතාවද? ඉතින් මේ පිළිබඳව යම් කෙනෙක් නුවණින් විමසලා ඒ පිළිබඳව ඇති චන්දරාගයේ යථා ස්වභාවය දුරු කරගන්න කෙනෙක් කල්පනා කෙරුවොත් ඒ කල්පනා කරන ශ්‍රාවකයා මේ ජීවිත අවබෝධය පිළිබඳ විශාල දෙයක් කරගත්තු කෙනෙක් වශයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවයම තමයි සමුදය වය. එහෙම නැත්නම් හට ගැනීම නැතිවීම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මෙතනදී අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැනම අපේ ශාස්ත්‍රයේ මහාහත්ති පදෝපම සූත්‍රය මුල් කරගනිමින් අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ විග්‍රහය අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා ස්වාමීනි. ඒ වගේම අපි අහලා තියෙනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේම තව සිද්ධියක් ස්වාමීන් වහන්සේ මේ පඨවි ධාතුවත් එක්ක ආපෝ ධාතුවත් එක්ක සම්බන්ධයක් අර මේ මහ පොළොව වගේ ඉන්න කියලා. ඊට පස්සේ ඒ කොහොමද ස්වාමීන් වහන්සේ ඒත් මේ ධාතු මනසිකාරයත් එක්කම ඒතනත් ඒ විස්තරي සම්බන්ධ වෙන්නේ ස්වාමීනි අවසරයි. ඔව් දැන් ඒ කියන්නේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහ පොළොව වගේ කියනවා. ඒතර මහ පොළොවට කොයිතරම් අපවිත්‍ර දේවල් දැම්මත් කොයිතරම් ජරාව දැම්මත් පිවිතුරු දේවල් දැම්මත් මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර පිවිතුරු දේවල් මහ පොළොවට වටනත් මහ පොළොවේ උඩඟු වීමකුත් නැහැ. ඒතර ධාතු මනසිකාර භාවනාව පුරුදු කරපු ශ්‍රාවකයෙක් තුල උපදින ආධ්‍යාත්මික සංසිඳීම තමයි ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ තේරගාථා වලින් කියවෙන්නේ. ඒතර සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි ලස්සනට මේ සතර මහා ධාතු ගැන නොයේක අවස්ථාවල දේශනා කළා තියෙනවා. තව ලස්සන දේශනාවක් මට මතකයි සාරිපුත්ත මහ රහතන් වහන්සේමයි දේශනාව කරන්නේ. සාරිපුත්තන් වහන්සේ දර කොටයක් පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට. විශාල දර කඳක්. ඒ දර කඳ පෙන්නලා ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා ආයුෂ්මත් මහණෙනි කෙනෙකුට පුළුවන් කියනවා මේ දර කඳ දිහා බලලා අවශ්‍ය නම් මේ දර කඳ පඨවි ධාතු වශයෙන් වඩන්න. අවශ්‍ය නම් මේ දර කඳ පඨවි ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් කියනවා. කෙනෙක් කැමති නම් මේ දර කඳ පිළිබඳව ආපෝ ධාතු වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් කියනවා. කෙනෙක් කැමති නම් මේ දර කඳ වායෝ ධාතු වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන් කියනවා. කෙනෙක් කැමති නම් මේ දර කඳ තේජෝ ධාතු වශයෙන් උත් මෙනෙහි කරන්න පුළුවන් කියනවා. ඒ මොකද හේතුව මේ දර කඳේ තිබෙනවා කියනවා පඨවි ධාතුවට අයිති දෙය. මේ දර කඳේ තිබෙනවා කියනවා වායෝ මේ ආපෝ ධාතුවට අයිති දෙය. තේජෝ ධාතුවට අයිති දෙය. වායෝ ධාතුවට අයිති දෙය මේ දර කඳේ තිබෙනවා කියනවා. දැන් අපිට ඔක එකපාරට මතක් වෙන්නේ නැහැ නේ වගේ කාරණාවක්. දැන් අපි දැක්කහම දර කොටයක් අපිට ඉතින් මේක දර කොටයන්නේ කියලානේ අපිට මතක් වෙන්නේ. නමුත් ඒකේ යම් ප්‍රමාණයකට
ඒ දර කොටේ වැඩිපුර තියෙන්නේ පඨවි ධාතුව කොටස්. නමුත් ඒ දර කොටේ ජල අංශු විදියට පිහිටපු තේජෝ ධාතුව මේ ආපෝ ධාතුව නැද්ද? ආපෝ ධාතුව තියෙනවා. හැබැයි ස්වල්පයක්. ඊළඟට අපි දර කොටේ ස්පර්ශ කරොත් අපිට අතට ඒ ස්පර්ශයේ වශයෙන් දැනෙන යම් උණුසුම් ස්වභාවයක් හෝ සීතල ස්වභාවයක්. උණුසුමත් සීතලත් කියලා කියන්නේ තේජෝ ධාතුවේ වෙනස්කම්. සීතල ගත්තොත් අපි එතන අපි කිව්වොත් තේජෝ ධාතුව නැහැ කියලා ඒක වැරදි. මොකද එතන හේතුව තේජෝ ධාතුවේම තියෙන ඍණ අංකය. ඒ කියන්නේ ඍණ ස්වභාවය නැත්නම් අපි සාමාන්‍ය මනින ක්‍රමයක් තියෙනවානේ. ඒකට ඒකේ සීතල වේවා උණුසුම වේවා අධික උණුසුම වේවා අධික සීතල වේවා ඒ දෙකම අපිට සලකන්න වෙන්නේ තේජෝ ධාතුවේ වෙනස් බව විදිහටමයි. ස්වාමීනි මට ඔයත් එක්ක අවසර ස්වාමීන් ප්‍රශ්නයක් අහන්න දැන් ස්වාමීන් දැන් අපි කියනවානේ දැන් අයිස් තියෙනවා. දැන් ෆ්‍රීස් වෙලා තියෙන එක තියෙනවා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා තිබ්බහම දැන් ඒ ෆ්‍රීස් වෙච්ච එක අපිට ගොරෝසුරනේ අහුවෙන්නේ ස්වාමීන්. ඒක ටිකක් වෙලා තිබ්බහම ඒක ගලාගෙන යනවා වතුර. එතකොට ස්වාමීන් දැන් ඒ වගේ ස්වාමීනි දැන් ඒ වගේ දැන් අපි ගත්තොත් රූපය කියන එකේදී ස්වාමීන් අපිට ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් වෙන්ව කිසිම දෙයක් පවත්වන්න බැරිද ස්වාමීන්? සතර මහා ධාතු කියන කරුණ ඒ තුල අනිවාර්යයෙන්ම තියෙනවා නේ ස්වාමීන්. එහෙමද ස්වාමීන්? ඒ කියන්නේ මෙහෙමයි. සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ඒ රූප සකස් වීමට සතර මහා ධාතුන් උපකාර කරන ප්‍රමාණයන් තියෙනවා. දැන් අපි ගත්තාම අර ඉස්සෙල්ලා මතක් කරේ අයිස් කුට්ටියක් ගත්තාම අයිස් කුට්ටියේ අපිට දැනෙන ගොරෝසු බව. නමුත් ඒක ටිකක් වෙලා උණුසුමට දියවි යනකොට ඒක තියෙන ආපෝ ස්වභාවයක්. එතකොට ඒක මේක සම්මුතියෙන් සැලකීමක්. එතකොට ඒ සලකන ස්වභාවය කියන්නේ මේ ද්‍රව්‍යයට අනුව මේ තියෙන මූලික සකස් වීම වල වෙනස්කම් තියෙනවා. ඒකේ සංයුතිය වෙනස්. ඒ කියන්නේ පඨවි ධාතුව තියෙන පුළුවන් ස්වභාවය අඩුවේව තියෙනවා. පඨවි ධාතුව වැඩි ස්වභාවයන් තියෙනවා. එතකොට මේ හතරම එකතුවකින් තමයි මේ ලෝකේ යම්තාක් මේ රූප කියලා අපි හඳුන්වන ඇහැට පේන දේවල් ඊට පස්සේ කනට ඇහෙන ශබ්දය ඒකත් රූප සතර මහා ධාතුන්ගෙන් සකස් වෙන දෙයක්. දැන් අපි ගත්තාම අපිට ශබ්දය කියන එක අපි කෙනෙක් අත්පුඩි ගහනවා. එතකොට අත් දෙක දෙපැත්තට කරලා තියෙද්දි ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. ශබ්දය සකස් වෙන්නේ ශබ්දය උපදින්නේ අත් දෙක එකට වදිද්දී. ඝන ද්‍රව්‍යයන් දෙකක් එකට වදිනකොට තමයි ශබ්දය නිකුත් වෙන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් උපදින දෙයක් තමයි ශබ්දය. ඊළඟට ශබ්දය ගමන් කරන්න ඕන කරන මාධ්‍යයක්. ඒ ශබ්දය ගමන් කරන මාධ්‍යය සකස් වෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. දැන් අපි ගත්තාම වාතයේ තියෙනවා පඨවි ධාතුවටයි අංශු. එතකොට ඒකේ කම්පණයකින් තමයි ශබ්දය කියන දේ ගමන් කරන්නේ. ඊළඟට අපි ගත්තාම අපි වචන කතා කරනවා. එතකොට අපි ස්වරාලය, ස්වර තන්තු කම්පණය වීමෙන් තමයි ශබ්දය නිකුත් වෙන්නේ. දැන් අපි නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ස්වර තන්තු අපි කම්පණය කරන්නේ නැතුව ඉන්නවා. සතර මහා ධාතුන්ගේ කම්පණයකින් එකතු වීමකින් තමයි උපකාරයකින් තමයි ශබ්දය, ගන්ධ සුවඳ, තරංගය. එතකොට ඒව උපදින්නේ සතර මහා ධාතුන්ගේ එකතුවකින්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගන්න රූප, ශබ්ද, ගන්ධ සුවඳ, රස, පහස ආදී මේ දේවල් පිළිබඳව යම් චන්දරාගයක් හිතේ උපදිනවා නම් එතකොට ඒකේ මූලික සකස් වීම මූලික තැනට යන්නේ විමසගෙන ගියාම සතර මහා ධාතු. ඒ නිසා තමයි මේ පඨවි ස්වභාවයට ධාතු කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඒතර මූලික සැකස්ම හොයාගෙන යන කෙනෙකුට ගොරෝසු බව, දියර බව, උණුසුම් බව සහ වාතය කියන මේ කොටස් හතරේ එකතුවකින් සකස් වූ දේවල් තමයි මේ ලෝකේ දකින්න ලැබෙන්නේ. මට අවසර ස්වාමීන් දැන් ඒ වගේම දැන් ස්වාමීන් ওই ස්වභාවයෙන්ම දාර අපිට දැන් ගොඩක් අයට පැටලි සහගතයි කියනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන මූලපරියාය සූත්‍රය. එතකොට එහිදී විස්තර වෙනවා ස්වාමීන් වහන්සේ දැන් අර පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් මේතිමයි ඔය ආදි විදියට ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ගැනම විස්තර වෙනවා. ස්වාමීනි අනේ අවසර එතනත් කොහොමද ස්වාමීනි මේ සම්බන්ධයේමද ස්වාමීනි අවසර? ඔව් දැන් එතන දැන් පඨවින් පඨවිතෝ සංජානාති පඨවි ධාතුව වශයෙන්ම අඳුන ගන්නව අසෘත පෘථග්ජනයක්. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ආර්ය ශ්‍රාවකයා ඒ තුල හැඟීමක් උපදවන්නේ නැහැ මමේ මාගේ කියලා.
ඒකේ චන්දරාගේ දුර වෙන ආකාරයට කල්පනා කරන්න පුළුවන් විමර්ශනය මේ ආර්ය ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් උපදවා ගන්න පුළුවන්. ඒ ධර්මය තුල තියෙන වෙනස ඒකයි. ඒතර භාගතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් ධර්මයේ නොඇසූ කෙනෙක් එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකේ කෙනෙක් අපි හිතමු මේ ලෝකය ගැන විමසගෙන යනකොට ජීවිතය ගැන විමසනකොට එයාට පටවි ධාතු හඳුනා ගැනීම අපහසු දෙයක් නෙමෙයි. හැබැයි පටවි ධාතුව කෙරෙහි පවතින චන්දරාගය දුරු කිරීම තමයි ලෝකයේ තියෙන දුෂ්කරම දේ. ඒතකොට ඒක තමයි ආර්ය ශ්‍රාවකයෙක් කරන දේ. ආර්ය ශ්‍රාවකයා කරන්නේ මේ පටවි ධාතුව කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙන ආකාරයට නුවණින් විමසා ජීවිතය ගැන කල්පනා කිරීම. ඉතින් ඒක තමයි භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සහ මේ බුද්ධ දේශනා ඇසුරින් අපිට දේශනා කරලා තියෙන්නේ. ඒක මූලපරයය සූත්‍රය ගත්තාම එතෙන්දී තියෙන මේ ක්‍රමය භාගතුන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය හරි විශේෂ දෙයක්. එතෙන්දී ආර්ය ශ්‍රාවකයාත් ඒ වගේම පෘථජ්ජනයාගේ ස්වභාවයනේ භාගතුන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ. ඒතර පටවින් පටවිතෝ සංජානාති. ඒ පටවි ධාතුට අයිතිවා පෘථජ්ජන කෙනෙකුට පුළුවන් ඒ විදිහටම තේරුම් ගන්න. හැබැයි ඕකට ඒකේ චන්දරාගය දුර වෙලා නැහැ. පටවි මේති මඤ්ඤති. පටවි ධාතුවට අයිති දේ මමයේ කියන හැඟීමක් අභ්‍යන්තරේ ඉපදිලා තියෙනවා. අභ්‍යන්තරේ තියෙන හැඟීම දුර වෙලා නැහැ. පටවින් පටවිතෝ සංඤත්වා පටවි මේති මඤ්ඤති. ඒ විදිහට හඳුනාගෙන නමුත් ඒක බලන්නේ ආත්ම දෘෂ්ටියෙන් ඉඳගෙන. ඒක අර එක ගුණයක් විදිහට හෝ එහෙම නැත්නම් ඒ කියන්නේ සකස් වෙන නැති වෙන දෙයක් විදිහට බලන්නේ නැහැ. සකස් වෙන හේතු නිසා උපදින හේතු නැතිවීමෙන් නැති වෙන මේ සසර දුක උපදින අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් බැඳුණු මේ සංසාර ගමනේදී මේ ජීවිතයට බද්ධ වූ දෙයක් මේ තියෙන්නේ මේ සසරට බද්ධ වූ දෙයක් මේ තියෙන කියන දැක්මක් නැතුව බලන කෙනාට පඨවි ධාතුව හඳුනා ගන්නවා. නමුත් පඨවි ධාතුව කෙරෙහි පවතින චන්ද්‍රාගය දුර වෙන්නේ නැහැ. පින්වත්නි අපි අද අපිට නියමිත මේ කාලය අවසන් වෙනවා. ඉතින් අපි මුලින්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. අද අපිට පින්වත් ස්වාමීන් වහන්සේ ලස්සන මේ වටිනා ධර්ම කාරණාවන් රාශියක් අපිට අපි ඇත්තටම කතා කරන්න ගියේ ධාතු මනසිකාර භාවනාව පිළිබඳව. ධාතු මනසිකාර භාවනාව මුල් කරගෙන මේ ධාතුන්ගේ ස්වභාවයන් ගැන බොහෝ සූත්‍ර අනුසාරයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ඊ타ත්ම අනර්ග ලෙස උතුම් පැහැදිලි කිරීමක් අපිට සිදු කරන්නට යෙදුණා. ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කර සිටිමු. අපිට මේ උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිතන පතන ආකාරයෙන් ඒ උතුම් ශාසනික කටයුතු වල නිරත වෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් මේ සීල පිං ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අද දින දායකත්වයේ දරන්නේ අද දිනට ජන්මදිනයේදී ඇති HB චන්ද්‍රලතා මෑණියන් සහ HM ආර්යරත්න පියාණන්ගේ මේ පින්වත් දෙපළගේ දායකත්වයෙන් යුක්තව මේ පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස මේ සියලු පින් හේතුපකාර වෙත්වා කියන අදහස් මුල් කරගනිමින් ත්‍රැසු සියලු පින් කැමති සියලු දෙවියෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දේව රජුන්, සතරවරම් දේවරු, සියලු සෙන්පති දේවරුන්, මේ පින් බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවිවරුන්, ඒ වගේම ඔබ අප හැම දෙනාගේම ඉෂ්ට දේවතරුන් වහන්සේලා, සුමන සමන් දෙවිවරුන්, උපුල්වන් දෙවිවරුන් ඇතුළු මේ ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවියන්, බඹලෝ වාසී බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුනි සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාව ද උපකාරෝ බාප සියලු දෙනාටත් දායකත්ව දරනා වූ චන්ද්‍රලතා මෑණියන් ඒ වගේම ආරියරත්න පියාණන් ඇතුළු පවුල හැම දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මිය පරලොවගේ දීමාපියන් වන HSP සිරිවීර පියාණන්ට, ඒ වගේම AM අප්පුසිඤ්ඤෝ පියාණන්ට, JN කොඩිකාර මෑණියන්ට, ඒ වීරසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නම් සඳහන් කළ නොකළ ඔබ අප නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගය පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සිළු ඥාතීන්ගේද පරලොව ජීවිත
සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින සමන්ත ආර්යරත්න පුතුණුවන්ට තනූජා දයාංගනී දියණී ඒ වගේම රම්‍යකාන්ති යන ඒ දියණිවරුන්ටත් ඒ වගේම හර්ෂ තිලංක පෙරේරා චින්තක මාරසිංහ යන බෑනවරුන්ටත් මින්දුල තරුක් මුණුබුරා ඒ වගේම සිනුදී නේතාෂා මිනිබිරිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වන්ත දරුවපතක් බලාපොරොත්තු වෙන සිටින ශ්‍රාමිකා නවරත්න ලේලියට පින්වන්ත දරුවපතක් ලැබීම පිණිස මේ පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ ජන්මදිනයේ යෙදෙන චන්ද්‍රලතා මෑණියන්ට ඒ වගේම එච්.එම්. ආර්යරත්න පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේ හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝාය සම්පත සීල ආරක්ෂාව රැකවරණී පින්වත් හැම දිනාටම සැලසෙත්වා. මේ පින්වතුන් කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. එහෙම දිනාටමත් ගෞතම බුදුසසුනේ උතුම් පිළිසන ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාය සම්පතම සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සීල පින්න ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව ගෞතම බුදුසසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමව්පිය ගුරුවරණයද හිතමිතුරු ඇතුළු සෑම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසින් අපපකාර කරන්න වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා කිසි බාධා කරදර හිරිහැර පීඩා වලින් තොරව සුවසේ සිතන පතන ආකාරයෙන් ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.